समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතීතං නානුසෝචන්ති නප්පජම්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපින්ති තේන වන්නෝ පසීදති ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සුපින්වත්නි 2022 වර්ෂයේහි අද අපි ධර්ම දේශනාව පවත්වන සමාරම්භක දිනය. අද දිනයේදී මේ රාත්‍රී ධර්ම දක්ෂිනාව සිදු කරන මොහොතේදී ඔබ සියලු දෙනාටම මුලින්ම හැමදාමත් මා ප්‍රාර්ථනා කරන ආකාරයට කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ වසර පුරාවටම ඔබේ ජීවිතේට සැනසීම ඔබේ ජීවිතයේ යහපත් වූ සිතුවිලි ඇති කරගන්නට ඔබ ප්‍රාර්ථනා කරන සියලුම යහපත ඉටු වෙන්න කියන මේ උතුම් ප්‍රාර්ථනාව ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයත් දෙවියන්ගේ රැකවරණයත් ලැබේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අද මේ දේශනාව ආරම්භයේදීම මුළු මහත් ලෝකීය ජීවත් වන හැම දිනාටම අපි ආශිර්වාදේ කරන්නේ මෙන්න මේ ආකාරයකට. මාගේ ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයේ අනුභව බලයෙන්ද තුන් කල්හිම පවත්නා වූ බුද්ධ ශක්තිය ආනුභව බලයෙන් හා ඔබ සොරකින ලබන්නා වූ සීලමය බලයෙන්ද අනන්ත සසර පටන් මේ මොහොත දක්වා බලපෑවා වූ සියලු අකුසල කර්මයන් මේ මොහොතේ පටන් අක්‍රිය වේවා අහෝසි වේවා නැති වේවා. එසේ වීමෙන් මෙසේ ඉස්මතු වී ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ ශක්තිය මාගේ ශරීරයේ ශෛලයක් පාසාම ගමන් කොට මාගේ ඇස් ඇට මිදුළු ආදී වූ සකල සරුවාංගේ ලේ ධාතුව පිරිසිදු වේවා. සෝපත් වේවා. මෙසේ සෝපත් වීමෙන් මෙතෙක් මාහට උරුමන වූ පූර්ණ නිරෝගී සුවය මේ මොහොතේ සිට ලැබේවා. ලැබෙනවා සත්‍යයි ඒකාන්තයි. මේ සත්‍ය ක්‍රියාව ක්‍රියාත්මක වී මා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. සුවපත් වනවා සත්‍යයි සත්‍යයි ඒකාන්ත වශයෙන්ම සත්‍යයි. එසේ මා සුවපත් වන්නේ යම්සේද සියලු සත්වයෝද ඒකාන්ත වශයෙන්ම සුවපත් වේවා සුවපත් වේවා. ශාන්තියක්ම වේවා. මම මගේ හදවත වෛරයේ සායිරිෂ්‍යාවෙන් තොර කිරීමටද සෑම කෙනෙකු සමග එකමුතු කමින් ජීවත් වීමටද වෙරදරන්නෙමි. ජීවිතේ සරු යහපත් මෙන්ම නිසරු අයහපත් කාලයන්හිද බුදුදහමට සමීපව දැහැමින් දිවි ගෙවන්නෙමි. මේ උතුම් තෙරුවන්ගේ අනන්ත ශක්තිය බලයෙන් මාගේ ජීවිතය සුවපත් වේවා සුවපත් වේවා. බුදුගුණ සත්‍යයි ධර්මරත්නේ සත්‍යයි සංඝරත්නේ ගුණ සත්‍යයි 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 සත්‍යයි. මේ උතුම් සත්‍ය බලයෙන් මාගේ ජීවිතය සුවපත් වේවා. මා මෙන්ම
මාගේ දෙමව්පියන්ද දූ දරුවන්ද ඥාතීන්ද සියලු සත්වයන්ද නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවනයේ ලැබේවා උතුම් ධර්ම අවබෝධය ලබා ගැනීමට ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. අදත් 2022 වර්ෂයේහි සමාරම්භකම දවසේදී මේ ධර්ම දක්ෂිනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා. අලව්ව ඉහළ වලකුඹුර පදිංචි එච්.එම්. ටිකිරි බණ්ඩාර මහතා විසින් විශේෂයෙන් පරලෝ සැපත් තම භාර්යාව වන කේ.එම්. චිත්‍රා කහඳව කුමාරිය හාමි මව වන එච්.එම්. උක්කු අම්මා සහ පියාණන් වන එච්.එම්. මුදලි හාමි යන අයට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අද මේ දේශනාවට තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ඒ වගේම විතාරන්දනීය බැඳීගම විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ W.D. සිරිවර්ධන සහ මාලනී මහනාම කියන මේ පින්වත් දෙමව්පියන් දෙපළ විසිනුත් අද මේ දේශනාවට දායකත්වය දරනවා. මේ දේශනාවට දායකත්වය දරන පින්වත් ඔබටත් ඔබගේ අරමුණු ඔබගේ පවුල්වල ජීවත් වන හැම දෙනාටම අපි මේ දේශනාව අවසානයේදී සෙත් පතමින් පින් දෙමින් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. අද සමාරම්භකම දේශන අවස්ථාවේදී මා වඩාත් ඔබට අවධාරණය කරන්නේ මේ වසර පුරාවටම අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කොහොමද පිළිල කරගන්නේ. මේ ගැන තමයි වැඩිපුර අවධානයක් අපට අපේ දේශනාවේදී මා විශේෂයෙන් ඔබට අවධාරණය කරන්නේ. පින්වත්නි මේ දේශනාව ආරම්භයේදීම ඔබ සියලු දෙනාටම ශ්‍රවණය කරන්නට ලැබුණු ගාථා පාඨය තථාගතයන් වහන්සේ දේශනා කරන්න යෙදුණු සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේහි සඳහන් වන අරඤ්‍ය කියන සූත්‍ර දේශනාව තමයි පාදක කරගත්තේ. මේ සූත්‍ර දේශනාව පාදක කර ගැනීම සඳහා බලපාපු කාරණාවක් තිබෙනවා. මේ කාරණාව තමයි මේ කාල පරිච්ඡේදයේ තුල පසුගිය මාස දෙක තුන තුලත් මේ ආරම්භකම කාල පරිච්ඡේදයේ තුලත් අපේ රටේ ජීවත් වන ඇතැම් වෙලාවට විදේශ රටක ජීවත් වන පිරිසක් ජීවත් වන්නේ එක්තරා ආකාරයක මානසික අසහනයකින් අතෘප්තිකර තත්යකට පත් වෙලා. සමහර වෙලාවට ඔබ දන්නවා ඔබේ ජීවිතේ මේ වෙන විට තියෙන ජීවන වියදම කොයි වගේද කියලා. ඒ විතරක් නෙමෙයි වෙනදට වඩා ඔබේ පෞල් ජීවිතයේ තුළ ආර්ථිකයේ තුළ සහ අනිකුත් බොහෝ පීඩාවන්ට කරදරයන්ට පත් වෙලා මානසික වශයෙන් එක්තරා ආකාරයක අතෘප්තිකර තත්යකට පත්වෙච්ච අවස්ථාවක අපට අපේ මනස ධර්මයේ කෙරෙහි පවා සමහර වෙලාවට යොමු නොවන අවස්ථාවන් තිබෙනවා. ඒ නිසා අපි මෙවැනි අවස්ථාවක පවතින තත්ත්වය හොඳට තේරුම් අරගෙන ජීවිතය හොඳට තේරුම් අරගෙන ජීවිතය තුළ වඩාත් ධර්මයට ලං විය යුතුම කාල පරිච්ඡේදයක්. සමහර වෙලාවට අපට ඉදිරි කාල පරිච්ඡේදය මීට වඩා බොහොම බරපතල වෙන්න පුළුවන්. මීට වඩා අපිට ප්‍රශ්න, ගැටලු, ඒ වගේම ලෙඩ දුක්, ස්වාභාවික විපත්ති මේ බොහෝ දේවල් ලෝකයේ තුල ඇති වෙන්න පුළුවන්. ඒවා එදත් ඇති වුණා, අදත් ඇති වෙනවා, හෙට දවසෙත් ඇති නොවේ යයි කියලා කිසිවෙකුටත් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි කොයි පැත්තෙන් වුණත් ලෝකයේ තුල කිසියම් ප්‍රශ්නකාරී ගැටලුකාරී ස්වභාවයක් ඇති වෙනකොට අපි හැමදෙනාගේම ජීවිතේට ළඟා කරගත යුතුම වටිනාම රැකවරණය තමයි ආධ්‍යාත්මික රැකවරණය. ඒ නිසා මේ ආධ්‍යාත්මික රැකවරණය අපි ජීවිතේට පෞරක් විදියට වැටක් විදියට සකස් කරගත්තට පස්සේ අපේ ජීවිතයේ බයකින්, සැකයකින්, කම්පාවකින් තොරව ඕනෑම දෙයකට මුහුණ දීමේ ආත්ම ශක්තිය, අභිමානය අපේ ජීවිතය ඇතුලේ ගොඩනගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ ලෝකීය ගොඩනැගීම පිළිබඳව තියෙන්නේ වෙන කවුරුත් විසින් ගොඩනගන දෙයක් නෙමෙයි මේ. මේ ලෝකීය ගොඩනගන්නේ ඔබමයි. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය පිළිබඳව සොයන්ව කල්පනා කරමින්, දිනේ කරමින්
මේ තථාගත ධර්මයට ජීවිතේ සම්පූර්ණයෙන් නැඹුරු කරගත යුතුම කාල පරිච්ඡේදයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය හැම මොහොතකම Tamanගේ මනස තුළ මෙනෙහි කරන්න අවශ්‍ය වෙනවා. හැම වෙලාවක් තුලදීම Tamanගේ ජීවිතයට ධර්ම ශ්‍රවණය කිරීම, බණ භාවනා කිරීම, අනිකුත් දන් පින් කුසල කටයුතු කිරීම, වන්දනා කිරීම, ඒ වත් පිළිවෙත් කිරීම, මේ හැම දෙයක් මගින්ම පින්වත්නි අපට අපේ ජීවිතයට, ඔබට ඔබේ ජීවිතයට විශාල රැකවරණයක්, ආශිර්වාදයක් තිබෙන බව ඔබ කල්පනා කළ යුතු වෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ සුබම සුබ හෝරාව කියලා කියන්නේ මේ ආරම්භකම කාල පරිච්ඡේදය, ආරම්භකම වර්ෂයේහි සුබම සුබ හෝරාව. මේ සුබ හෝරාව ඔබේ මනස තුළ තිබෙන කාරණාවක්. ලෝකයේ මිනිසු නැකත් බලන මිනිසුත් සිටිනවා. කේන්දර බල සිටින අය ඉන්නවා. යම් යම් සුබ කටයුතු සඳහා කාල හෝරාවන් බලන පිරිසත් සිටිනවා. පින්වත්නි, අපි මේ සියල්ලක්ම ප්‍රතික්ෂේප කරනවා හෝ ඒ මැත්තේම අපේ ජීවිතය ගත කරනවා නෙමෙයි. කිසියම් කෙනෙක් Tamanගේ ජීවිතය තුළ සුබ හෝරාව, සුබ නැගතයයි කියලා භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ ඔබේ මනස තුළ හොඳ පරිවර්තනයක් ඇති කරගෙන, ඊටාම හොඳ පරිවර්තනයක් ඇති කරගෙන, ඒ පරිවර්තනය කියලා කියන්නේ Tamanගේ මනස තුළ යම් යම් ආකාරයේහි ක්ලේශ ධර්මයන්ට බද්ධ වෙච්ච ජීවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා මනස පිරිසුදු කරගෙන, පිරිසුදු චේතනාවෙන් යුක්තව වැඩ කටයුත්තක් ආරම්භ කරනවා නම්, යම් කිසි දෙයක් ඔබ කටින්, වචනයෙන්, ක්‍රියාවෙන් සිද්ධ කරනවා නම් එය උදේ වෙන්න පුළුවන්, දවල් වෙන්න පුළුවන්, හවස වෙන්න පුළුවන්. මේ හැම වෙලාවක් තුළදීම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ ඒ තමයි ලෝකයේ තුල තිබෙනා වූ හොඳම නැකත. එහෙම නැත්නම් සුබම හෝරාව, සුමංගලන් කියන වචනේ භාවිත කළා. ඒ නිසා අපි අපේ ජීවිතයේ තුල මේ ආරම්භකම කාල පරිච්ඡේදය කියලා කියන්නේ මේ අදිෂ්ඨානියත්, හොඳ සතිමත් භාවයත්, හොඳ සිතවිල්ලත් ඔබ ඔබේ ජීවිතයේ තුල පුහුණුවක් විදිහට ඇති කරගත්තොත් හැමදාමත් ඔබට ඔබේ ජීවිතය සුබ හෝරාවක්, සුබ මංගල්‍යයක් බවට පත් කරගන්න පුළුවන්. අපට තියෙන එකම ප්‍රශ්නයේ ගැටලුව තමයි අපි මෙහෙම හිතුවට, කල්පනා කළාට ටික මොහොතකින්, ටික දවසකින් අපේ ජීවිතෙන් මේ කියපු සිතවිල්ල, මේ කියපු අදහස ක්‍රමෙන් මැකිලා යනවා. අපි හිතුවොත්, කල්පනා කළොත් මේ වසර පුරාවටම මම ධර්මයේ මෙනෙහි කරනවා, ධර්ම මාර්ගයේ සොයාගෙන යනවා, පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජායනය කරනවා, ඒ සූත්‍ර දේශනාවන් වල තිබෙන අර්ථයන් හොඳට තේරුම් අරගෙන ඒවා මගේ ජීවිතේ පුහුණුවක් ඇති කරගන්නවා. මේ විදියට ඔබ සිතමින්, කල්පනා කරමින් Tamanගේ ජීවිතේ ගත කරන්නට ඔබට හැකියාවක් තිබුණොත්, ඔබට මේ ජීවිතයේ තුළ මේ වර්ෂය පුරාවටම කිසිම බාධාවකින්, කරදරයකින් තොරව ඔබට මේ ජීවිතය ගත කරන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි, ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ අපේ මානසික පරිවර්තනයක් තමයි අපිට අවශ්‍ය වන්නේ. ඒ මානසික පරිවර්තනය කියලා කියන්නේ ප්‍රචණ්ඩ පැත්තට, අයහපත් පැත්තට, අපේ ජීවිතේ වැරදි හැසිරීම් වලට යොමු කරගන්නා දෙයක් නෙමෙයි. පුළුවන් තරම් යහපත් වූ පැත්තට අපේ මනස හුරු කරගෙන ඊට අනුකූල විදියට මේ චර්යාවන් ගොඩනගන්න පුළුවන් නම්, මා හිතනවා, කල්පනා කරනවා අපට ඉදිරියේදී මොනතරම් බාධක ආවත් ඒ බාධක සියල්ලක්ම ජය අරගෙන ජීවිතේ ශක්තිමත් විදියට අපට ගොඩනගන්න පුළුවන්. ඔන්න බලන්න, ඔබ මේ දේශනාව, මේ ගාථා පාඨයන් මගේ පින්නතුන් අහලා ඇති. නමුත් නැවතත් මේ ගාථාවක තියෙන අර්ථය බලනකොට පොත් සිය ගණනක් සමහර වෙලාවට කියවලා ගන්න පුළුවන් අර්ථයක් මේ එක ගාථා පාඨයක් ඇතුලේ තියෙනවා. එක්තරා අවස්ථාවකදී ලෞතර භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ අනේ පිරිසතුමා කරපු ජේතවනාරාමයේ වැඩ වාසය කරනවා. ඒ වෙලාවේදී එක්තරා දේවතාවෙක් රාත්‍රී කාලයේදී බොහොම බබලන ශරීරයකින් යුක්තව ජේතවනයේ පුරාවටම බබළුමින් තථාගතයන් වහන්සේ වැඩ හිටපු තැනට පැමිණිලා තථාගතයන් වහන්සේට ගරු සත්කාර කරලා එකත් පසක ඉඳලා
මේ දේවතාව භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටින දෙයක් තියෙනවා. ඒ විමසා සිටින දේ තමයි තාමත්ම වටින්නේ. මේ වනයේ වාසය කරන එක වේලක් පමණක් වළඳන මේ බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ එහෙම නැත්නම් මේ භික්ෂුන් වහන්සේලාගේ ශරීරය ඊ타මත්ම ප්‍රසන්නයි. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ වනයේ වාසය කරන භික්ෂුන් වහන්සේලා මට පේනවා උන්වහන්සේලා දවසකට එක වේලයි වළඳන්නේ. ඒ නිසා උන්වහන්සේලාගේ ශරීරයත් බොහොම ප්‍රබහමත් විදිහට තියෙනවා. මේකට හේතුවක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ වෙලාවේදී අවධාරණය කරන්නේ උන්වහන්සේලාගේ ශරීරයේ තුල ජීවිතයේ තුල ඒ ප්‍රබහමත් භාවයේ සහ ආලෝකමත් භාවයේ තියෙන්නේ ඒක රහසක් නෙමෙයි. ඒක අපි කාටත් පුරුදු කරන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන් කාරණාවක්. අතීතං නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නිනි යාපින්ති තේනවන්නෝ පසිදති. මේ වනයේ වාසය කරන භික්ෂුන් වහන්සේලා අතීතයේ ගියපු දේවල් ගැන ශෝක කරන්නේ නැහැ. ඒ වගේම ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. මේ මොහොතේදී තමන්ට ලැබෙන දෙයකින් උන්වහන්සේලා යැපිලා ජීවත් වෙනවා. ඒ නිසා උන්වහන්සේලාගේ ශරීරයේ තුල හරි ප්‍රසන්න ස්වභාවයක් තිබෙනවා. ඒ පමණක් නෙමෙයි මිනිසු තමන්ගේ ජීවිතයේ තුල තමන්ට ලබා ගන්නට බැරි දේවල් ගැන ප්‍රාර්ථනා කර නොලැබිච්ච දේවල් ගැන ප්‍රාර්ථනා කර හිටපුවාම ඒක මිනිස්යාගේ ශෝක කිරීමට හේතු වෙනවා. ඒ නිසා අඥාන මිනිසු අතීතයේ තමන්ට නොලැබිච්ච දේවල් ගැන හිත කල්පනා කර ලත වෙනවා. ඒ ලත වුණාම අඥාන මිනිසයා එයින් පීඩාවටපත් වෙනවා. කොච්චර පීඩාවටපත් වෙනවද කියලා කිව්වොත් එහෙම රත් වෙලා තිබෙන ගලක් මැත්තේහි යම් ආකාරයක බටදණ්ඩක් කපලා දැම්මොත් ඒ ලාදලු බටදණ්ඩ පිච්චිලා වියලීමට ලක් වෙනවා. ඒ වගේ අතීතේ ජීවත් වෙන විට අපට අපේ ජීවිතයේ තුල අහිමි වෙච්ච දේවල් ගැන අපි කල්පනා කර අපේ ජීවිතය ගත කරනකොට අපිත් හරියට මහා රත් වෙච්චි ගලකට බටදණ්ඩක් දැම්මට පස්සේ වියලිලා පිච්චිලා යනවා වගේ අපිත් අපේ ජීවිතයේ තුල අපි පිච්චීමට ලක් වෙනවා. මේ දේශනාව සඳහන් කරපු කාරණාව අතිශය වැදගත්යයි කියලා මම ඔබට අවධාරණය කරන්නේ කාරණා දෙකක් ඔබට මෙතන මෙනෙහි කරන්න පුළුවන්කමක් තිබෙනවා. එකක් තමයි මේ වනයේ වාසය කරන භික්ෂුන් වහන්සේලා බොහෝ වෙලාවට අපිට පේන්නේ එක වේලක් දානේ වළඳනවා. එක වේලක් දානේ වළඳන උන්වහන්සේලාගේ ශාරීරික ස්වභාව ඊ타මත්ම අපූර්වට තිබෙනවා. ඒ ශාරීරික ස්වභාව අපූර්වට තියෙනවා පමණක්ම නෙමෙයි උන්වහන්සේලා බොහොම සතුටින් ජීවිතය ගත කරනවා. මෙන්න මේ කියන කාරණාව අපි අවධාරණය කරනකොට අපි දැනගත යුතු කාරණාවක් තිබෙනවා. ඒ තමයි මේ කාල පරිච්ඡේදයේ තුල ඔබ දන්නවා ඔබේ නිවසේ ජීවත් වන විට වෙනදට වඩා ඔබේ ගෙදර වියදම දෙගුණ තෙගුණ වෙලා සමහර වෙලාවට වෙළඳපොළට ගියත් ඔබ බලාපොරොත්තු වන ආකාරයකට ඔබේ අතේ තියෙන මුදලට යම් දේවල් ලබා ගන්න බෑ. ඔබේ දරුවන් යම් දේවල් හඬා වැළපිලා ඉල්ලනකොට යම් දේවල් අරන් දෙන්න කියලා ඔබට ඒ දේ කරගන්න තරම් හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබට එක්තරා ආකාරයකට ජීවිතයේ තුල පීඩාවක් තිබෙනවා. විදේශ රටක ජීවත් වෙන මිල මුදල් තියෙන කෙනෙකුට මේක ඊතරම්ම තදින්ම දැනෙන්නේ නැහැ. නමුත් අපේ රටේ ජීවත් වෙන බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්නේ ගැටලුව තදින්ම දැනෙනවා. පින්වත්නි අපට පේනවා මේ භික්ෂුන් වහන්සේලා එක වේලයි දානේ වළඳලා තිබෙන්නේ. මට හිතෙනවා අපේ ජීවිතයක් අපට තිබුණා. අපේ ජීවිතේ බොහෝ වෙලාවට ගත වුණේම පරියම්බ කරන දේවල් වලින් වැඩිම කොටාසයක් Tamanගේ පරිභෝජනයේ සඳහා. එහෙම නැත්නම් කෑම බීම ගැනීම සඳහා තමයි වැඩිම ප්‍රමාණයක් ඔබ වියදම් කරලා තියෙන්නේ. දැනටත් ඔබ ඔබේ ජීවිතයේ තුළ වැඩිම ප්‍රමාණයක් වියදම් කරන්නේ ඔබේ ආහාර ලබා ගැනීම සඳහා. ඒ නිසා තමයි අපි කියන්නේ ඉස්සරට වඩා දැන් ගොඩක් වියදම්, බඩමුට්ටු වියදම්. ඒක ඇත්ත. වෙළඳ පොලේ බඩමුට්ටු හිගියක් තිබෙනවා.
ඒවා ඉතාමත් මිල අධිකයි. තව බොහෝ ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා. ඒ නිසා මට හිතෙනවා එක වෙලාවකට මේ ස්වභාව ධර්මයේ විසින් මිනිසයාට තමන්ගේ ජීවිතය එක්තරා ආකාරයකට සරල කරලා ජීවත් වෙන්න දුන්න රටාවක්ද මේ. එහෙම නැත්නම් ආදර්ශයක්ද? පසු ඔබට මම තවදුරටත් මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරන්නම්. ඒ නිසා අපිට මේ දේශනාවේ පෙන්නපු ආකාරයකට අපේ ජීවිතයේ තුල දවසකට අපිට කෑම වේලවල් දෙකක් අරගෙන එයත් අඩු කරලා එකකට අපේ ජීවිතය හුරු කරගන්න පුළුවන්කමක් තිබුණොත් අපිට ඒක ලොකු වටිනාකමක් තිබෙනවා. හේතුව මොකද අද සමහර වෙලාවට බොහෝ වෙලාවට බොහොම ස්තුල විදියට තියෙන ශරීරයන් එහෙම නැත්නම් ඊ타මත්ම මහතට තියෙන ශරීරයන් ශරීර බර අඩු කර ගැනීම සඳහා සමහරලාට පැය ගණන් නොකා නොබී මේ විදිහට ජීවත් වෙනවා. විවිධ කෑම රටාවන් වලට හුරු වෙනවා. සරල කෑම රටාවන් වලට හුරු වෙනවා. එතකොට අපිට පේනවා කාපු අයත් නොකාපු අයත් ඔක්කොම ලෙඩ වෙනවා. ඒ අතරතුර ශාරීරියේ තියෙන බර ශක්තිය අඩු කර ගැනීම සඳහා විවිධ ක්‍රම වලට, විවිධ ව්‍යායාම ක්‍රම වලට, විවිධාකාර විදිහේ සරල කෑම රටාවන් වලට හුරු වෙනවා. කෙට්ටුන අය මහත් වෙන්න උත්සාහ වෙනවා. මහත් විච්ච අය කෙට්ටු වෙන්න උත්සාහ කරනවා. මේ විදිහට බලනකොට අපිට පේනවා අපේ ආහාර රටාව කියලා කියන්නේම අපිට බොහෝ වෙලාවට විවිධ ලෙඩ රෝග ඇති කරන ප්‍රධානතම කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා සරලකමත් එක්ක අපට අපේ ජීවිතේ ගත කරනකොට ඒ සරලකම ඇතුළේහි තමන්ට මේ මොහොතේදී යැපෙන දෙයක්, තමන්ට මේ මොහොතේදී තමන්ට ලැබෙන දෙයක්, මේ කාරණාව හොඳට තේරුම් ගන්නට මේ මොහොතේදී අපිට කොච්චරද තියෙන්නේ, ඒ තියෙන ප්‍රමාණයට අපි දැනගන්න අවශ්‍ය වෙනවා අපට අපේ ජීවිතේ හුරු කරගන්න. අපේ ජීවිතේ මේ මොහොතේදී තිබෙන සාමාන්‍ය රටාවකට අපිට හුරු වුණොත් අපිට ලැබෙන දේ තුළ අපිට සතුටක් භුක්ති විඳින්න පුළුවන්. සන්තුට්ඨීච කියන වචනය, සුභරතාව කියන වචනය භාග්‍යතුන් වහන්සේ අපිට අවධාරණය කරපු කාරණාවක්. ඒ නිසා තමාගේ දෙයින් තමන්ට සතුටු වෙන්න පුළුවන්කමක් තිබිය යුතු වෙනවා. අපි බොහෝ වෙලාවට ඔබට ලැබෙන දේ, ඒ ලැබෙන දේ ප්‍රමාණයට ඔබ ජීවිතේ හුරු කරගන්න අවශ්‍යයි. කිසියම් මුදලක් ඔබට ලැබෙනවා නම් ඒ මුදලට ගැළපෙන ආකාරයකට තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න අවශ්‍යයි. ඒ නිසා ලද දෙයින් සතුටු වීම, ලැබෙන දෙයින් සතුටු වීම අපට අපේ ජීවිතේ හුරු කරගන්න අවශ්‍යයි. යම් වෙලාවකදී, යම් අවස්ථාවකදී මේ ප්‍රශ්න ගැටලු බොහෝමයක් දේවල් ඇති වෙනකොට ඒ ඇතිවීමේදී මූලික කාරණාව තමයි මේ ලැබෙන දෙයින් ඔබට සතුටු වෙන්න බැරිකම. සුබරෝ කියන වචනයත් ධර්මයේ තුල පෙන්වු කරපු ඊ타මත්ම වටිනා වචනයක්. ඒ නිසා සුවසේ පෝෂණය කරන්න පුළුවන්කමක් අවශ්‍යයි. අපේ ජීවිතයේ තුල මේ සුබරෝ කියන වචනය ඊ타මත්ම වටිනවා. සුවසේ කියන වචනය භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයට මේක සම්බන්ධ කළත් ගිහි පැවිදි සියලු දෙනාගේම ජීවිතයට එකසේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබට යම් කිසි දෙයක් ලැබෙනවාද? ඒ ලැබෙන දේට ඔබ සතුටු විය යුතු වෙනවා. ඒ ලැබෙන දේට අනුකූලව ඔබේ ජීවිතේ සකස් කරගන්න අවශ්‍යයි. ඒ සකස් කර ගැනීම තුළම පින්වත්නි ඔබට ඔබේ ජීවිතය සුවසේ පෝෂණය කරගන්න පුළුවන්. හැබැයි උත්සාහය, කැපකිරීම මේ කිසිම දෙයක් අපේ ජීවිතය තුළ අයින් කරගන්න අවශ්‍ය නැහැ. ඔබට සඳහන් කළේ මූලික කාරණාවක් විදියට බලන්ට සන්තුට්ඨිච කතං මේ කියන වචන සියල්ලම අප්පකිච්චෝ, සල්ලෝකවුත්ති, මේ සැහැල්ලු දිවි පැවැත්ම, මේ සියලුම දේවල් භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළේ ලොකු අර්ථයකින්. අපි සාමාන්‍ය විදියට අපේ ජීවිතේ අපි ගොඩනගාගෙන තියෙනවා. අපි සමහර වෙලාවට අපේ ජීවිතේ බොහොම කෘත්‍රිම විදියට, ඒ වගේම අපේ ජීවිතේ පීඩාවක් ඇති වෙන විදියට, අපේ ජීවිතේ බොහෝ දේවල් සකස් කරන තිබෙන නිසා අර භික්ෂුන් වහන්සේලා බොහොම සරල විදියට ලස්සනට උන්වහන්සේලා ජීවත් වන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි. උන්වහන්සේලාගේ ආහාර රටාව සුවසේ පෝෂණය කරගන්න පුළුවන්කම උන්වහන්සේලාගේ ජීවිතය තුළ තාමත්ම හොඳට ශක්තිමත් විදියට තමන්ගේ ජීවිතේ සකස් වෙලා තිබෙනවා. ඒ නිසා අපට අපේ ජීවන රටාව තුළ
අපි වේලවල් 3ක් කන්න පුරුදුලා හිටියානම් වේලවල් 3ක් අපි අනුභව කරන්න පුරුදුලා හිටියානම් ඊට අතරමැදිව යම් යම් දේවල් අපි අනුභව කරන්න පුරුදුලා හිටියානම් ඒ සියල්ලක්ම පින්වත්නි ක්‍රමානුකූලව අඩු කරලා අපිට හැකියාවක් තිබෙනවා නම් වේල් දෙකකට අපි ආහාර රටාව සකස් කරගන්න. ඒ වේල් දෙකිනුත් එහාට ගිහිල්ලා යම් දවසකදී එක වේලක් පමණක් අපිට වළඳන්නට එහෙම නැත්නම් අනුභව කරන්නට හැකියාවක් තිබෙනවා නම් මේ ප්‍රශ්න ගැටලු බොහෝමයක් දේවල් අපට අපේ ජීවිතයේ තුල සකස් කරගන්න පුළුවන්. හේතුව මොකද? Taman කන කෑමදී පවා සතුටින් කන්න පුරුදු වෙන්න ඕනේ. අපි අඬා වැළපි සෝක කර බැන රටේ ලෝකයේ තියෙන දේවල් වලට බැන මෙහිම කනකොටත් අපේ මනස දේශෙන් වෛරයෙන් පිරිච්ච ස්වභාවයක් තිබෙන්නේ. ඒ නිසා දේශෙන් වෛරයෙන් තොරව Tamanගේ ඊටමත් හොඳ මානසික ස්වභාවයක් තිබෙනවා නම් මානසික මට්ටමක් තිබෙනවා නම් පින්වත්නි ඒ ඊටමත් හොඳ භාවනාවක් බවට පත් කරගනිමින්ම ඒ ආහාරය අනුභව කරන්න පුළුවන්. ඒ නිසා ශාරීරික වශයෙන් ඊටමත්ම පහසුවෙන් ජීර්ණයටපත් වෙනවා. කායික වශයෙන් නැති වෙන බොහෝ ලෙඩ රෝග නැති කරගන්න පුළුවන්. අපි උත්සාහ කරමු මේ වර්ෂයේ පුරාවටම මෙන්න මේ කියන ආකාරයකට ප්‍රසන්නවත් වූ ජීවිතයක් ගොඩනගා ගන්න නම් ওই මූලික රටාවට අපි ජීවිතය හුරු කරගනිමු. අර භික්ෂුන් වහන්සේලාගේ තියෙන සැහැල්ලුකමත් ප්‍රසන්නතාවටත් මූලික හේතුව තමයි අතීතයේ තිබිච්ච දේවල් ගැන කල්පනා කර අහිමි වෙච්ච දේවල් ගැන කල්පනා කරගෙන ජීවත් වෙන්නේ නැහැ. මේ අතීතයේ දේවල් පිළිබඳව අපිට බොහෝ දේවල් අමතක කරන්න බෑ. සමහර වෙලාවට ඔබම හිතන්න කල්පනා කරන්න. ඔබේ ගිය අවුරුද්දේ ඊට ඉස්සරින් අවුරුද්දේ මේට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා ඔබට ඔබේ ජීවිතය තුළ අහිමි වෙච්ච දේවල් ගැන ඔබ හිත කල්පනා කරනවා. එක්කෝ ඔබේ අම්මා තාත්තා නැතිවීම පිළිබඳව, ඔබේ දරුවන් නැතිවීම පිළිබඳව, ඔබේ රැකියාව නැතිවීම පිළිබඳව, වෙළඳ ව්‍යාපාර නැතිවීම පිළිබඳව. ඒ විතරක් නෙමෙයි ඔබේ ජීවිතය තුළ සතුරන් විදියට ජීවත් වෙච්ච මිනිසු පිළිබඳව. මේ බොහෝ දේවල් පිළිබඳව අපේ මනස තුළ යම් දේවල් රඳවාගෙන ජීවත් වීම ඒක ලොකු මානසික වදයක්. ඒ නිසා අතීතයට සමුදිය යුතු වෙනවා. අතීතේ වදගත් වටිනා දෙයක් තිබෙනවා නම් ඔබ ඒකට මෙනෙහි කරන්න ඔබේ මනස සකස් කරගන්න අවශ්‍යයි. දැන් උදාහරණයක් විදිහට බලන්නකො කවුරු හරි කෙනෙක් හොඳට ධර්ම මාර්ගය Tamanගේ ජීවිතේ සකස් කරගෙන තිබෙනවා නම් ඒ ධර්ම මාර්ගය සකස් කරගත්ත කෙනාට Tamanගේ ජීවිතේ පුළුවන් ඒ ධර්මයට අනුකූලව මෙනෙහි කරන්න. ධම්ම විශේෂ සත්බොජ්ජංග ධර්ම වල තිබෙනවා. ඒ නිසා Tamanගේ ජීවිතයට ඇතිවෙන බොහෝ දේවල් වලදී ඒ අතීතයේ Taman මෙනෙහි කරපු ධර්ම මානසිකාරය ඇති කරගන්න පුළුවන්. නමුත් අපේ ජීවිතයට හැම පැත්තෙම පීඩාවකට පත් කරන ව්‍යසනකාරී ස්වභාවයකට පත්වන සමහර කාරණාවන් දිහා බලනකොට ඒ බොහෝ කාරණාවන් වලදී අපිට පේනවා ඒ හිතන මතන බොහොමයක් දේවල් ජීවිතේ වඩාත් යහපත් දේවල් නෙමෙයි. එනිසා අපි අලුතින් අපේ ජීවිතය ආරම්භ කරනවායි කියලා කියන්නෙම මේ අතීතේ අපට අහිමි වෙලා ගිය අතීතේ අපට රිදවපු මේ බොහොමයක් දේවල් අමතක කරලා මේ මොහොත ඔබට ඔබේ ජීවිතේ ඉතාමත් වටිනවා. මේ බණහන මොහොතයි ඔබේ සුබම රාත්‍රිය බවට පත් වෙන්නේ. සුබම හෝරාව බවට පත් වෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවක් තුළදීම අතීතයේ මුණ දීමට වඩා වර්තමානයේදී මේ මොහොත වෙනුවෙන් අපි මුණ දිය යුතු වෙනවා. අපි හැමදාමත් අපේ ජීවිතය අපි කරලා තියෙන්නේ අනාගතයේ වෙනුවෙන් වර්තමානයේ බොහෝ දේවල් කැප වෙන එක. අනාගතේ අපිට නොපෙනෙන සුවදායී වූ සැපදායී වූ දෙයක් අපිට ලැබෙනවායි කියලා කියන හැඟීමෙන් යුක්තව වර්තමානයේ මේ මොහොතේදී අපි ගොඩාක් මහන්සි වෙනවා. දුක් මහන්සියෙන්ම කැප වෙනවා. අපිට අනාගතේ හිම ලැබිච්ච දෙයක් නැහැ. අද හිතුවට ඔබ මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ ජීවිතේ සුබ වේයයි කියලා ඒක අපට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ මීට වඩා ජීවිතේ අපිට දුක්ඛදායී වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ජීවත් වෙන මොහොත ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ අවධාරණය කළේ ඒ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය තුළ තියෙන ස්වභාවීය தත්ත්වය තමයි මේ මොහොත
උදේ නැගිට්ටාම නැගිටපු වෙලාවේ ඉඳලා ඒ සිතන මොහොතක් පාසාම ඔබේ ජීවිතයේ තුළ තිබෙන ඒ සතිමත් භාවය තාමත් වැදගත් වෙනවා. එහෙම නොවුනොත් තමයි අර ජීවිතේ සමහර වෙලාවට අර ගිනි ගන්න හුඹහක් වගේ අපේ ජීවිතේ සමහරලාට පිච්චෙනවා. රාත්‍රී කාලෙදී නිින්දට ගියවම සුව නිින්දක් නැහැ. වැඩපල කරන්න ගියපම අපිට සිහි කල්පනාවක් නැහැ. බොහෝමයක් දේවල් ප්‍රශ්න සහ ගැටලුත් එක්ක ජීවිතේ ගත කරන්නෙම මේ අතීතයේ විච්ච දේවල් එක්ක අපි ගනුදෙනු කරන නිසා. ඒ නිසා අපේ මනස තුල අපි තැම්පත් කරගෙන තිබෙනවා, තදින්ම තැම්පත් කරගෙන තිබෙනවා මේ ස්වභාවයේ தত্ত্বය. පින්වත්නි, ඒ නිසා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට අතීතයේ අමතක කරලා වර්තමාන ලෝකයේ තුල මේ මොහොත තුල මිනිසෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ තාමත් වැදගත්. සාමාන්‍ය ලෝකයේ තුල මේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිතයේ තුල ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු තියෙනවා. පත්තකම සූත්‍ර දේශනාවේදීත් මේක පැහැදිලි කරනවා. නූතන මනෝවිද්‍යාඥයන් පවා මේ කාරණාව වඩාත් හොඳින් අවධාරණය කරලා තිබෙනවා. අපේ ජීවිතයේ පැවැත්ම සඳහා අපිට ආහාර පාන සහ නිකුත් වස්ත්‍රාභරණ අපිට අවශ්‍ය වෙනවා. මේවා විතරක්ම නෙමෙයි, කීර්ති ප්‍රශංසාවන් මිනිසු බලාපොරොත්තු වෙනවා. දැන් සල්ලි ගොඩාක් තියෙන මිනිසුන්ට සල්ලි වලින් කරන්න දෙයක් නැති වුණාම මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ සල්ලි වියදම් කරලා Tamanගේ කීර්ති ප්‍රශංසාව ඇති කරගන්න. මේ ඔක්කොම తాවකාලිකව දේවල්. ඒ විතරක් නෙමෙයි, ආධ්‍යාත්මික අවශ්‍යතාව, එහෙම නැත්නම් යථාර්ථයේ තීරුම් ගැනීමේ අවශ්‍යතාවකුත් සමහර ඇත්තන්ට තිබෙනවා. මිනිස්සු මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට අපිට පේනවා ওই විදිහට මේ කණ්ඩ බොණ්ඩ අඳින්න පළදින්න ආහාර වස්ත්‍ර හොයන මිනිස්සු කොට්ටාසයක් සිටිනවා. තව කොට්ටාසයක් ඉන්නවා Tamanගේ ජීවිතේට ගෞරව සත්කාර නම්මාන කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් ජීවත් වන පිරිසක්. තවත් කොටසක් ලෝකයේ තුල ජීවත් වෙනවා ආධ්‍යාත්මික වශයෙන් Tamanගේ ජීවිතේට කිසියම් රැකවරණයක් ලබාගෙන ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන ඒ අවබෝධය තුළ ජීවත් වෙන සමහර කොට්ටාසයක් ජීවත් වෙන. මේ ඔක්කොම ලෝකයේ තුළ ජීවත් වෙන පිරිස. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඔබට ඔබ මේ ලෝකයේ තුළ කොතනකද ඔබ ජීවත් වෙන්නේ? මොන තැනකද ඔබ ජීවත් වෙන්නේ? කණ්ඩ බොණ්ඩ හඳින්න පළදෙන ලෝකයක් තුළද? කීර්ති ප්‍රශංසාවන් සහ නිකුත් නම්බුනාම සහ බොහෝ දේවල් එක්ක ඒ බලාපොරොත්තුෙන් ජීවත් වෙනවද? එහෙම නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් ඔබ ඔබේ ජීවිතය ශක්තිමත් කර ගැනීම සඳහා යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා ඔබ ජීවත් වෙනවද? මේ ඔක්කොම කාරණාවන් දිහා බලනකොට අපි සාමාන්‍ය පෘථග්ජන මිනිසු විදියට ඔබේ ජීවිතයේ තුළ, අපේ ජීවිතයේ තුළ බොහොමයක් අඩුපාඩු දේවල් තියෙන්න පුළුවන්. මම මුලින් සඳහන් කළ ආකාරයකට අතීතයේ අපිට අහිමි වෙච්ච දේවල් පිළිබඳවත් අපි කල්පනා කර කර අපි ජීවත් වෙනකොට අපි හැම කෙනෙක්ම අපේ ජීවිතය පිළිබඳව පින්වත්නි ස්වයංව අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙනවා. ස්වයංව විවේචනය කරගන්න අවශ්‍ය වෙනවා. මේක කවුරුත් අපිට කියලා දෙන්න අවශ්‍ය වන්නේ නැහැ. තම තමන්ට පුළුවන් තමන්ගේ ජීවිතය පිළිබඳව ස්වයංව මේ ගැන අවධාරණය කරන්න. ඒ නිසා මේ යන ජීවන රටාව සම්පූර්ණයෙන් අපි වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. අපේ ජීවන රිද්මය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. අපේ කෑම රටාව වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. අපි හිතන චින්තනය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ විදිහට බලනකොට ඔබම ඔබේ ජීවිතයට ඉබිකම් කරලා බලන්න කොච්චරනම් ඔබේ ජීවිතයේ තුළ දුර්වලතා තියෙනවද? අලුතෙන් ලෝකයක් ජීවිතයක් ආරම්භ කරනවයයි කියලා කියන්නේ ඒ දුර්වලතාවන් හඳුනාගෙන අපි ඒ දුර්වලතාවන් වළක්වා ගනිමින් ඒවා ඔබේ ජීවිතයේ මතුවෙන්නට ඉඩක් නොදී Tamanගේ ජීවිතේ වඩාත් හොඳට ශක්තිමත් විදිහට ගොඩනගා ගන්න එක. දැන් ලෝකේ බොහෝ වෙලාවට මනෝවෛද්‍යවරුන්, වෛද්‍යවරුන් මේ හැම කෙනෙක්ම ඊටත් මත්තෙන් භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළා. අපි ජීවිතයේ තුල විවිධාකාර විදිහේ ලෙඩ රෝග ආදී ඇතිවීම සඳහා ගොඩාක් දේවල් බලපානවා. මේවා පින්වත්නි ඔක්කොම වචන වලින් සඳහන් කළත් මේ ඔක්කොම කෙලෙස් බද්ධ වෙච්ච දේවල්. අධික ලෙස අපි කෝපයටපත් වෙනවා නම්, නිතර කෝපයටපත් වෙනවා නම්, ඒ වගේම නිරන්තරයෙන්ම දේශයෙන් අපේ ජීවිතය ගත කරනවා නම්, අනුන්ගේ දොස් දෙකීම සඳහා ජීවිතය ගත කරනවා නම්, මානසික ආතතියකින් යුක්තව
අසාමාන්‍ය සිතුවිලි අපේ ජීවිතය තුළ තියෙනවා නම් හැම වෙලාවක් තුළදීම සෝකී භාවයට පත් වෙලා හඬාගෙන නෑ බෑ කියමින් ජීවිතේ මේ විදිහට ගත වෙනවා නම් අපේ සිත් තුළ පුදුමාකාර විදිහේ ඊර්ෂ්‍යා සහගත බවක් තියෙනවා නම් හැම වෙලාවක් තුළදීම සතුටු වෙන්න බෑ. යහපත දකින්ට අපේ මනස හුරු වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි හරීම පීඩාකාරී විදියට අපි මේ ජීවන රටාව තුළ තරංගයකට යොමු වෙලා තිබෙනවා නම් අධික ආසාවක් ඇති කරගෙන අධික මානයක් ඇති කරගෙන අපේ ජීවිතේ ගත කරනවා නම් මෙන්න මේවා තමයි බොහෝ වෙලාවට මිනිස්සුගේ ජීවිතය විනාශයකට පත් කරන කලබලයකට පත් කරන මූලික කාරණාවන් බවට පත් වෙන්නේ. මේ ඔක්කොම ලෝභයත්, දේශයත්, මෝහයත් කියන මේ මූලික සිතුවිලි තුන ඔස්සේ ගොඩනැගිච්ච දේවල් පින්වත්නි. ඒ නිසා ඔබ හිතන්න කල්පනා කරන්න ඔබගේ කාලය, ගිය අවුරුද්දේ කාලය, ඊට ඉපටින් තිබිච්ච කාලය සහ මුළු ජීවිතේ පිළිබඳවම ආවර්ජනය කරලා බලනකොට ඔබේ කටයුතු බොහෝමයක් දේවල් අවුල් කර ගැනීම සඳහා ඔබ කාලය වෙන් කරලා තියෙනවා. ඒ කාලේ කොච්චර ඔබ වෙන් කරලා තිබෙනවාද? අපේ ජීවිතයේ නොසන්සුන් වීමට අපි සෑහෙන කාලයක් වෙන් කරලා තියෙනවා. අනුන්ගේ දොස් සෙවීමට අපි බොහෝ කාලයක් වැය කරලා තියෙනවා. අඩුපාඩු සෙවීමට, කෝප වීමට, වාද කිරීමට, අනවශ්‍ය ලෙස නිදා ගැනීමට, අනවශ්‍ය ලෙස ටීවී සහ නිකුත් දේවල් බැලීමට, ඕපාදුප කතා කිරීමට, සිත් වේදනාවින් යුක්තව කාලය ගත කරන්නට, ඒ වගේම අපේ ජංගම දුරකථන මේ ආදී වශයෙන් මේ මැසිවිලි නැගීම ආදී බොහෝ දේවල් වලට ඔබේ ජීවිතය ඔබ කොච්චර කාලයක් වැඩිපුර කාලයක් ඔබ වැය කරලා තියෙනවා. මම මේ කියන කාරණාව ඔබ ස්වයංව ස්වාධීනව නිදහසේ ඔබ ජීවිතය ගැන හිතන්න කල්පනා කරන්න. අප දන්නවා සමහර වෙලාවට අපේ වැඩිහිටි අම්මලා තාත්තලා මේ තමන්ගේ ජීවිතය තුළ වැඩිම කාල පරිච්ඡේදයක් ගත කරන්නේ ධර්ම ශ්‍රවණය සඳහා, අනිකුත් ආගමික කටයුතු සඳහා, උදව්පකාර කිරීම සඳහා. මේ බොහෝම පුණ්‍යවන්ත කටයුතු සඳහා පින්වත්නි තමන්ගේ ජීවිතේ බොහෝ සෙයින් කැප කරනවා. එනිසා ඒ ඇත්තන්ට සමහර වෙලාවට තමන්ගේ ජීවිතය තුළ තියෙන බොහොම සුළු අඩුපාඩු ප්‍රමාණයක් තියෙන්නේ. සමහරලාට කේන්ති අනේක, ඉවස ගන්න බැරිකම, මේ වගේ සමහර කාරණාවන් තමන්ගේ ජීවිතය තුළ පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා පින්වත් අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා අපේ ජීවිතේ නැවත සකස් කරගන්නවයයි කියලා කියන්නේ. අපේ ජීවිතේ නැවත ගොඩනගා ගන්නවයයි කියලා කියන්නේ මෙන්න මේ කියපු මৌলিক කාරණාවන් මේවත් එක්ක ජීවත් වෙනකොට මේවා සියල්ලම සිදුවන්නේ අවිජ්ජා දෝමනස්ය නිසා. ඇලීමත් ගැටීමත් එක්ක ඇතිවෙන ප්‍රශ්නය තුළ තමයි මේ සියලුම දේවල් මිනිස්යාගේ ජීවිතයට පින්වත්නි ඇති වෙන්නේ. ඒ නිසා අපි බලන්න ඕන, උත්සාහ කරන්න ඕනේ මේ නව වර්ෂය තුළ Taman ගියතින් සිදුවන මේ අඩුපාඩුකම් සියල්ලම අඩුපාඩු ටික හොඳට ලියා ගන්න. ඔබ කේන්ති යන කෙනෙක්ද? තවත් කෙනෙකුගේ හොඳක් දකින්න බැයිද? අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යාවෙන් ඔබේ ජීවිතේ පෙළෙනවාද? තවත් මිනිස්සෙකුට උදව්වක් උපකාරයක් කරන්නට ඔබේ ජීවිතේ පෙළෙමිලා නැද්ද? පින්වත්නි, මේ සියල්ලක්ම සොයන්ව Tamanගේ ජීවිතේ පිළිබඳව සොයාගෙන යනකොට ඇත්ත වශයෙන්ම මිනිස්සුගේ ජීවිතේ අඩුපාඩු ටික සකස් කරගන්නකොට යට මේ ජීවිතේ කවරම දාක්වත් Tamanගේ ජීවිතේ පසුතැවිල්ලට ලක් වෙන්න කාරණාවක් නෙමෙයි. මේ ඔක්කොම දේවල් ජීවිතේ එක්තරා මොහොතකදී එක්තරා අවස්ථාවකදී අපේ ජීවිතය අපිට සිහි කල්පනා කරන්නට, මෙනෙහි කරන්නට උදා වෙන කාල පරිච්ඡේදයක් එනවා. ඒ අදද, හෙටද, තව අවුරුදු 10ක් 15කින්ද කියලා කියන කාරණාව කිසිවෙකුටත් කියන්න බෑ. ඒ නිසා එක තැනක ඉඳගෙන මුළු ජීවිත කාලේ පුරාවටම කරපු කියපු දේවල් පිළිබඳව හිතනකොට, කල්පනා කරනකොට චිත්‍රපටයක තියෙන දර්ශන එකින් එක පේනවා වගේ Tamanගේ ජීවිතයේ තුළ මුළු ජීවිත කාලේ පුරාවටම කරපු බොහෝ දේවල් ඔබේ මතකයට නැගෙනවා. ඒ නිසා ඔබේ සිත කුසලයට නැඹුරු වෙලා
පිනට නැඹුරු වෙලා මේ බොහෝ කටයුතු කළා නම් මේ හැම දෙයක්ම ඔබේ මනසට මැවිලා පේනවා. Tamanගේ මනසට දැනෙනවා. ඔයත් අපත් සමග බොහෝ පුණ්‍ය කටයුතු සිද්ධ කළා. දන් පින් කටයුතු සිද්ධ කළා. ඒ වගේම නොයෙක් ආකාරයේ උදව් උපකාර කළා මේ ශාසනය වෙනුවෙන්. දානමාන බාරගෙන ඒ කටයුතු සිද්ධ කරගෙන යනවා. මේ හැම කටයුත්තක්ම ඔබට ජීවිතයේ තුල මෙනෙහි කරන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන් කාරණාවක්. ඒ නිසා පින්වත්නි, මේ මොහොතේදී අවස්ථාවකුත් මම කරගන්නවා. ඒ උදව් උපකාර කරපු ශාසනික වශයෙන් පොහොය සීමාවල් සකස් කරන්න, දුප්පත් අය උදෙසා යම් යම් උදව් උපකාර කරන්න, ඒ වගේම ආවාස කුටි සකස් කරලා පූජා කරන්න, වැසිකිලි කැසිකිලි සකස් කරලා පූජා කරන්න. පසුගිය අවුරුද්දක් දෙකක් ඇතුළත බොහෝ කටයුතු සිද්ධ කළා. ඒ හැම දෙයකටම උදව් උපකාර කරපු අපේ පින්වතුන්ලා සියලු දෙනාටම අපි දෙස් විදෙස් සියලු දෙනාටම මේ වෙලාවේදී නැවත වතාවක් නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ නිසා ජීවිතයේ සමහර වෙලාවට අපි අතින් සිදුවන අඩුපාඩු කියලා කියන්නේම පසුතැවිල්ලට ලක් වෙන්න සිදුවන කාරණාවන්. ඒ නිසා තථාගතයන් වහන්සේ අපට අනුදැනව දාල කාරණාවක් තිබෙනවා. මේ වර්ෂයේ පුරාවටම ඔබට මා යෝජනා කරන, එහෙම නැත්නම් ඔබේ ජීවිතයට අදාළ කරගන්නට යයි කියලා සඳහන් කරන කාරණාව. මේක මේ මෙදුන් පිළිවෙත පිළිබඳව ඔබේ ජීවිතයට කියලා දෙන ක්‍රමයක්. ඇත්ත වශයෙන්ම ලෞතර භාග්‍යතුන් වහන්සේ මේ ජීවන ක්‍රමය, මජ්ක්‍ධිමා පටිපදා කියලා කියන ක්‍රමය අපට උගන්වපු කාරණාවක්. මේ ධර්මයේ කියලා කියන්නේ පින්වත්නි, හැම පැත්තෙම අපට අපේ ජීවිතයට ප්‍රායෝගික වශයෙන් අපට සම්බන්ධ කරගන්න පුළුවන් කාරණාවක්. බලන්ට මේ ලෝකේ මේ වෙන විට බොහොම විද්‍යාත්මක විදිහට දියුණු තත්ත්වයටපත් වෙලා, කාර්මික වශයෙන්, තාක්ෂණික වශයෙන් අලුත් දේවල් මේ ලෝකයේ තුල බිහි වෙලා. පුංචි දරුවන් පවා යම් යම් ආකාරයේහි තාක්ෂණික උපකරණ වලට ඇබ්බැහිච්ච ස්වභාවකින් යුක්තව කටයුතු කරනවා. ඒ නිසා බොහොම අතිශය අනාගත කාලයේදී කිසියම් ආකාරයක තෙත් බවක් නොදකින, එහෙම නැත්නම් කිසියම් ආකාරයක සිත්පිත් නැති, කරුණාවක් දයාවක් නැති මිනිස්සු ලෝකයේ තුල බිහි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ස්වභාවයේ தත්ත්වය හොඳට තේරුම් ගත්තට පස්සේ අපට අපේ ජීවිතය ගොඩනගාගත යුතු වටිනා ක්‍රමයක් තියෙනවා. ඔබ දන්නවා ලෝකේ ජීවත් වෙන විට මිනිසුන්ට සල්ලි තිබුණාට, මිනිසුන්ට නොයෙක් ආකාරයේහි ධනීය වස්තුව තිබුණාට, ගොඩනැගිලි තිබුණාට, යාන වාහන තිබුණාට, මේ මොන දේවල් තිබුණත් ඔබට ඔබේ ජීවිතේට සතුටක් නැත්තම් ඒ ජීවිතේ නිෂ්ඵල ජීවිතයක්. මා ඔබට සඳහන් කළානේ, අපි ඔක්කොම දේවල් අනාගතයේ ලැබෙන සතුට වෙනුවෙන් තමයි මේ කැප කරන්නේ. අනාගතයේ ලැබෙනවයි කියලා හිතාගෙන අද ගොඩාක් මහන්සි වෙනවා, වෙහෙසෙනවා. හැබැයි අපිට මුදල් තිබිච්ච දවසට අපිට ජීවිතේ සතුටක් නැහැ. ඒ නිසා මුදල් තිබුණායයි කියලා කිව්වට පස්සේ මුදල් වලින්ම මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ගේ සංවර්ධනයේ මනින්ට හැකියාවක් නැහැ. ලෝකයේ තුල සංවර්ධනයේ මනින ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මිනිසුන්ගේ උපතේ ඉඳලා ලැබෙන ආයුෂ කාලය, ඒ වගේම ලදරු මරණ අනුපාතය, සාක්ෂරතාව, මේ සියල්ලක්ම සලකලා තමයි ලෝකේ සංවර්ධනයේ පිළිබඳව යම් මිනීම් සිද්ධ කරන්නේ. නමුත් ඊට එහාට කියපු කාරණාවක් තමයි මේ මිනිස්සුන්ට මේ දේවල් කොච්චර තිබුණත් මිනිස්සු කොච්චර තෘප්තිමත් භාවයටපත් වෙලා, මිනිස්සු මොනතරම් සදාචාරාත්මක විදියට, ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් භාවයටපත් වෙලා ඉන්නවද කියලා කියන එක මේක තෝරා බේරා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මුදල් නෙමෙයි ජීවිතය, හම්බ කිරීම නෙමෙයි ජීවිතය, තනතුරු තාන්නමාන ආදී ලැබීම නෙමෙයි ජීවිතය. ඊට වඩා ආධ්‍යාත්මික වශයෙන් මිනිසෙක් සකස් කරගන්නා වූ ක්‍රමය තමයි අපේ දියුණු විදිහට සලකන්න පුළුවන්. ඒ නිසා මේ සංවර්ධනය කියන වචනයට අප දන්න වචන කීපයක්ම පාවිච්චි කරනවා. එකක් තමයි අත්ත කියන වචනේ, උද්දි කියන වචනේ, වඩ්ඩි කියන වචනේ. මේ කොයිකින් ගත්තත් අපිට පේනවා මේ සංවර්ධනය කියලා කියන වචනය තමයි මෙතනදී අදහස් කරන්නේ. බලන්ට භාග්‍යතුන් වහන්සේ අවධානය කරපු කාරණාවක් තිබෙනවා. අංගුත්තර නිකායේ දසක නිපාතේන එක සූත්‍රයක් තිබෙනවා, වඩ්ඩි සූත්‍රය කියන නමින්ම.
දසහි භික්ඛවේ වඩ්ඩහි වඩ්ඩමානෝ අරිය ශාවකෝ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වර්ධනය කරගත යුතු වටිනා කාරණාවන් 10ක් තිබෙනවා. බලන්න ප්‍රායෝගික වශයෙන් මේ කාරණාව අපේ ජීවිතේට කොච්චර වටිනවද? අලුත් අවුරුද්දක් ආරම්භ වෙනකොට ඒ ආරම්භකම අවස්ථාවේදී ඔබට මේ ගැන හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. මෙතනදී කරුණු 10ක් විදිහට පැහැදිලි කරනකොට පළවෙනි කාරණාව විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරන්න යෙදුණා. කිත්වත් වලින් මිනිස්සෙක් සරුසාර වෙන්න ඕන. ධන දාන්නේ අමුදරුවන්ගෙන් තමන් එක්ක ජීවත් වෙන වැඩ කරන පිරිස සිටිනවා නම්, කම්කරු පිරිසක් සිටිනවා නම්, ඊ අයත් එක්ක සම්බන්ධතා ඇති කර ගැනීම. ඉස්සර කාලේ සිව්පා සතුන් පිළිබඳව කතා කළා. මේ සිව්පා සතුන් එක්ක ඔබ වැඩ කරනවා නම්, ඒ වගේම ඔබේ ජීවිතෙත් එක්ක සම්බන්ධලා ඉන්නවා නම්, ඒ පිරිසත් එක්ක කටයුතු කරන එක ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගශීලී භාවයෙන්, ප්‍රඥාවෙන් යුක්තව මෙන්න මේ කියන කාරණා 10 පින්වත්නි අපට පෙන්නනවා භාග්‍යතුන් වහන්සේ ඊ타ත්ම හොඳ ශක්ති සම්පන්න විදියට මිනිසෙකුගේ ජීවිතේ සකස් කරගත යුතු පිළිවෙලකට, ක්‍රමවේදයකට ගොඩනගා ගන්න පුළුවන් වටිනා කාරණා කීපයක් පිළිබඳව මේ සඳහන් කරන සියලුම කාරණාවන් 10 පින්වත්නි අපිට කරුණු 4ක් ඔස්සේ පෙන්වන්න පුළුවන්. මේ කරුණු 4 තමයි අපේ ජීවිතේ අපි ළඟා කරගත යුතු වන්නේ. පළවෙනි කාරණාව විතර සඳහන් කරන්නේ මිනිසාගේ ආර්ථිකය, ඒ භෞතික සංවර්ධනය ඇති කරගත යුතු වෙනවා. ඔබ ගෙදර නිකන් හිටියට ඔබට කවුරුත් කන්න බොන්න දෙන්නේ නැහැ. මෙතනදී භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරන්නේ මේ භෞතික ලෝකයේ ජීවත් වෙන මිනිස්සු තමන්ට ජීවත් වීම සඳහා මිල මුදල් සාධාරණ විදියට, ඒ තමන්ගේ වෘත්තියට තියෙන ගරුත්වය ඇති වෙන විදියට, ඔබ ලබන දැනුමට, ඔබ ලබන වැටුපට සාධාරණයක් වෙන විදියට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මිනිසාගේ ආර්ථික දියුණුව ඇති කරගන්න ඕනේ. ඒක නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මිනිස්සෙක් නිකන් කාලා බීලා ගෙදරක හිටියට, නිදාගෙන හිටියට තමන්ට දේවල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා විර වීරිය වඩන්න ඕනේ. දහඩිය වගුරන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. හැබැයි කල්පනාවෙන්. හරිම හොඳ කලමනාකාරීත්වයෙන් යුක්තව ඒ කටයුතු කරගත්තාම මනුෂ්‍යයාගේ ආර්ථිකය සංවර්ධනය ඇති කරගන්න පුළුවන්. ඔබට පුංචි ඉඩකඩක් තිබෙනවා නම් ඒ පුංචි ඉඩකඩේ පවා ඔබට පුළුවන් ජීවිතයේ යම් දේවල් වගා කරගන්න. ආහාරයක් ඇති වෙනකොට අනුන්ට අර්ථ නොපා අඬා වැළපෙන්නේ නැතුව තමන්ගේ ශක්තිමත් භාවය ඇති කරගන්න පුළුවන්. ඔබ හිතන්න, කල්පනා කරන්න පහුගිය කාල පරිච්ඡේදයේ තුල ඔබගේ හිතකර සමාජ සම්බන්ධතා කොච්චර ගිලිලා තියෙනවද? මේ මිනිස්සු කියලා කියන්නේ සමාජීය සත්වයෝ. සමාජයත් එක්ක ජීවත් වෙන මිනිස්සු. ඒ නිසා තමයි සමහර වෙලාවට මලගියක් වුණත්, මොන දෙයක් වුණත් කිසිම මිනිහෙක් සමහර ඇත්තන් එක ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඥාතින් එක්ක, දරුවන් එක්ක, දෙමව්පියන් එක්ක, අපේ හිතවතුන් එක්ක, අපේ සමකාලීන් එක්ක අපේ යම් ආකාරයක ගනුදෙනුමක් තිබුණා නම් අපි මේ දේවල් කරගෙන යන්න අවශ්‍ය වෙනවා. හැබැයි බොහොම කල්පනාවෙන්. හැබැයි සමහර දේවල් බොහොම අතේ දුරින් ඒ කටයුතු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි, සදාචාරාත්මක වශයෙන් ඔබේ ජීවිතය සංවර්ධනය කරගන්න අවශ්‍ය වෙනවා. ඔබ ධර්මයට නැඹුරු වෙලා ධර්මානුකූල ඔබේ ජීවිතය ගත කරනකොට අවසාන කාරණාව විදිහට පැහැදිලි කරන්නේ ආධ්‍යාත්මික සංවර්ධනය. පින්නත්ති බණ භාවනාවකට Tamanගේ හිත යොමු කරගත්තට පස්සේ ඒ ආධ්‍යාත්මික ක්‍රමය ඔබට ඔබේ ජීවිතයේ තුළ පවත්වාගෙන යා යුතු වෙනවා. දැන් අපිට පේනවා මේ මිනිස්සුන්ගේ ආර්ථිකයේ සල්ලි මිල මුදල් හදාගන්න කියන එකත්, ඔබේ ඥාතින් හිතවත්යත් එක්ක තියෙන සම්බන්ධතා ගොඩනගා ගන්න කියන එකත්, සදාචාරාත්මක වශයෙන් ඔබට ඔබේ ජීවිතය ගත කරනවා කියන එකත්, ආධ්‍යාත්මික වශයෙන් ඔබට ඔබේ ජීවිතය ගත කරනවා කියන කාරණාවත්. මේ කාරණා 3-4ම ජීවිතයට සම්පූර්ණ වෙනකොට ඒ මනුෂ්‍යයා පරිපූර්ණ මනුෂ්‍යෙක් බවට පත් වෙනවා. අපි අවසානයේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගෙන යනකොට ලෝකයේ තුල තිබෙනා වූ ස්වභාවය, මේ අනිත්‍යතා ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, මේ දුක්ඛදායී ස්වභාවය ක්‍රමානුකූලව අවබෝධ කරගන්නවා. ඒ ක්‍රමානුකූලව අවබෝධ කරගන්නට යාගේ ප්‍රඥාව දියුණු වෙනවා. යා මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව යා තීරුම් ගන්නවා. පින්වත් අපිට පේනවා මෙන්න මේ ක්‍රමය අපේ ජීවිතය තුළ සැලැස්මක් විදියට,
හොඳ කළමනාකාරීත්වයක් එක ගොඩනගා ගන්නට හැකියාවක් තිබුණොත් මං හිතන්නේ ජීවිතේ අපිට කවදාවත් පරදින්නේ නැහැ. ජීවිතේ පස්සේ කාලෙකවත් අපට අපේ ජීවිතේ පිළිබඳව ලෝකයේ පිළිබඳව හිත කල්පනා කර කර අඬන්ට වැළපෙන්න ඉඩ කඩක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි මේ ධර්මීය ශ්‍රවණය කරලා අද පටන් ඔබට මේ ජීවිතය තුළ වෙනසක් ඇති කරගන්නවා යයි කියලා කියන හැඟීම ඇති කරගත්තොත් එයම අද මේ රාත්‍රී කාලයේ ඔබට සුබ නැකතක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වසර පුරාවටම මේ ධර්මියත් සමග මේ ජීවිතය ගත කරන්නට ධර්ම මානසිකාරය ඇති කරගන්නට කල්යාණ මිත්‍ර සම්පත්තියම ධර්මීය බවට පත් කරගන්මින් ජීවත් වෙනකොට අපේ ජීවිතයට පුදුම සැහැල්ලුකමක්, සරලකමක්, නිදහස් බවක්, හොඳ අවබෝධයෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන්. ඒ සඳහා සියලු දෙනාටම ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, නැවතත් ඔබට මා පින් දෙනවා අපේ ශාසනික කටයුතු වෙනුවෙන්, අපේ ලොකු කුඩා පුංචි භික්ෂුන් වහන්සේලාගේ පරම්පරාවක් හැදීම වෙනුවෙන් ඔබ මේ පිළිබඳව අවධාරණය කරමින් අපට දන්පැන් පූජා කිරීම පිළිබඳව නැවතත් ඔබට පින් දෙනවා. මේ වසර පුරාවටවත් ඔබට ඒ කටයුතුට සහ සම්බන්ධ වෙන්න හැකියාවක් තිබෙනවා. මේ පිළිබඳව පින් දෙමින් අදත් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු අලව්ව ඉහළ වලකුඹර පදිංචි එච්.එම්. ටිකිරි බණ්ඩාර මහතා විසින් පරලෝ සැපත් තම භාර්යාව වන කේ.එම්. චිත්‍රා කහඳව කුමාරිය හාමි, මව වන එච්.එම්. උක්කු අම්මා සහ පියාණන් වන එච්.එම්. මුදලි හාමි යන අයට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමෙන් අද දායකත්වයේ දරුවා. ඒ වගේම ලේලිය මාලිකා ප්‍රදර්ශනීයගේ පියාණන් වන පරලෝ සැපත් විශ්‍රාමලත් යුද හමුදා නිලධාරීන් ඩී ප්‍රේමරත්න විජේසිංහ මහතාටත් වලකුඹුරේ පදිංචිව සිට පරලෝ සැපත් ආර්.එම්. ලොකු බණ්ඩාර මහතා ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව උසස් පෙළ හදාරන මුණුබුරු ගෙවිඳු ඉඳුවර බණ්ඩාර පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත සිටින දූදරු ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. නෙත්.එෆ්.එම්. කාර්ය මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් වේවා ප්‍රාර්ථනා කරන ගමන් මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වය ලැබපු හැම දෙනාටමත් ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විතාරන්තනීය බැඳිගම විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ W.D. සිරිවර්ධන සහ මාළනී මහනාම කියන ඒ පින්වත් දෙමව්පියන් විසින් අද දායකත්වය දරලා තිබෙනවා. අද දින උපන්දිනයේ සමරන විතාරන්තනී බැඳිගම විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ W.D. සිරිවර්ධන පියාණන්ට මේ වෙලාවේදී ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පියතුමනි, ඔබට සතවර්ෂාදී කාලයක් ජීවත් වීමට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. සුබ උපන්දිනයක් වේවා. මේ ධර්මයේ තේරුම් ගැනීමටත් ඔබට ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මාස 14 වෙනි දින උපන්දිනයේ සමරන නිලක්ෂි ප්‍රසාදනීය දියණියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයකට ප්‍රාර්ථනා කරනවා. W.D. සිරිවර්ධන සහ මාළනී මහානාම දෙමාපියන් දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, දියණියන් නිලක්ෂි ප්‍රසාදනී, නිරෝෂා තරංගනී, ප්‍රවිනි ශානිකා, ඉෂාරා උදයංගනී, බෑනාවරුන් වන කමල් නිශාන්ත, සුජිත් සමන්ත, කාංචන විජයරත්න, ප්‍රභාත් සමීර, මුණුබුරු මිනිබිරියන් වන එසඳු, නෙතුල, හිරුදි, රැසඳි, තෙවිරු, මෙතුපමා, කවිරු, සිතුලි යන පවුලේ සියලු දෙනාටමත් නිදුක් බවත් නිරෝගී භාවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසීව සියලු දෙනාටම ලැබුවා වූ නව වසර කිසිම කරදරකින් බාධාවකින් තොරව ජීවත් වීමට තුනුරුවන්ගේ ආශිර්වාදය රැකවරණ ලැබේවා. කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ කාල පරිච්ඡේදයක් උදා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ වර්ග පරම්පරාවේ මියගිලෙන සිළු දෙනාට පින් අනුමෝදන් වේවා.
ඒ වගේම කොවිඩ් වසංගත තත්ත්වයෙන් මියගිලින සිළු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුදු ශාසනයට අපරිමිත මෙහෙවරක් කළා අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී වගේ පවුල්වල මියගිලින සිළු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනමත් තුන් නිවන්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් විභීෂණ ආදී සීල් මල්පී සාක්‍ය මහිසාක්‍ය දෙවියන්ටත් මිය ගියා වූ සියලු දෙනාටමත් අපි හැම දිනමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.